දෙවි මම හිතනවා ඊයේ අපේ කීපදෙනෙක් හරි මෙතන ඇති කියලා මම අද උසන් කියන්නේ නැහැ ඔයාලා අපහසුතාවය වත් කරන්න මම හිතනවා මේ දේශනාවෙන් පස්සේ ධර්ම දූතික හදවතක උද්‍යෝගයක් පිපාසයක් ඔබට ශුද්ධාත්මන වාසයේ ටිකක් හෝ ලැබෙන්න ඇති කියලා මම දැක්කාද උදේට මෙතන වෙහෙසිලා මහන්සි වෙලා මේවා සුද්ධ පවිත්‍ර කරනවා උදේ විශ්වනී ජනතාව. ඉතින් සෑම කාලයකම මම මේ නුමාන නමේ අදහස් කරන්නේ ශුද්ධාත්ම දිමනාවත් සහ ශුද්ධාත්ම ඵල ගැන කතා කරන්නට. නමුත් ඒක ඇත්තටම තාම වැදගත් දෙයක් අපේ ජීවිතවලට. උන්වහන්සේ අප හැම කෙනෙක්ටම උන්වහන්සේ එක ශුද්ධාත්ම දිමනාවක් කරන් දීලා තියෙනවා. ඒක අපිට කියනවා 1 කොරින්ති 12:7 පදේ අන්‍යෝන්‍ය යාත්‍ර සඳහා ශුද්ධාත්මයන්ගේ ප්‍රකාශනය සෑම කෙනෙකුට දී ඇත කියලා. එතකොට ඒ නිසා අර දෙවි සමිඳුන් අපට දුන් තීරේ කිමින් ජීවිතේ අප හැකිකම් අප සුඛම් පිණිස යොදවමු ජනසේ ඊපස්සේ කියන ලස්සන ගීතාවේ දෙවිමන්තිවරහාන සතසෙත උදෙසා ඊට පස්සේ මගේ ජීවිතේ ඉන්නේ අර මම ගොඩක් වෙලාවට කියන්නේ if you want joy in your life ඔබට joy කියන්නේ දේවල් මොකක්ද ප්‍රීතිය සතුට ඔබේ ජීවිතේ සතුට උනන give the first place to Jesus J give the second place to others O and third place to yourself then there will be immense and infinite joy in your life සමහර කාලවල මේ ජීවිතයේ මාවට න්යාය වයිලේ පැහැදිලිව කියනවා මාවට පියාට දුවන පුතාට බින්දේ ස්වාමි පුරුෂයන් වඩා මට ආදරය කරන්න ඇති මට සුදුසු නැහැ කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේට අපේ ජීවිතේ ප්‍රමුඛතාවය දෙන තරමට අපිට පුළුවන් නම් මේ ප්‍රමුඛතා ලිස්ට් එක අගයන් ලිස්ට් එක අපේ ඒවා අනිත් පැත්තට පෙරලිලා නම් තියෙන්නේ. කරත්තෙට ඉස්සර වෙලා ගුණා වෙනුවට ගුණාට ඉස්සෙල්ලා කරත්තේ අපේ වටිනා කම්වල ගිහිල්ලා නම් අපිට මේ ගමනාන්තයේ දක්වා ස්වාමීන් වහන්සේ සම්මේ යන්න බෑ. අනේ නිසා ඉතින් මම හිතනවා ඔබට ඊයේ දවසේ ධර්ම දූතික හදවත අපොස්තලික ජීවිතකම ස්වාමීන් වහන්සේ දෙන්නට ආරම්භ කරයි කියලා. ඒ වගේම ඊයේ මට පොඩ්ඩක් කියන්න අමතක වුණු දෙයක් පිළිබඳව ඒ තමයි ඊයේ දවසේ කියවන්නට ලැබුණු පළවෙනි කියවීමේ 2 තිමොති 2:2 මම කියාගෙන ඉන්නේ 2 Tim 2:2 2 තිමොති 2:2 අපිට කිව්වා ඔබ බොහෝ අපොස්තලවරුන් ඉදිරියේ අසා දැනගත්තේ අන් අයට ප්‍රදානය කිරීමට හැකි අයට බාර දෙන්න. What you have heard among the witnesses transmit to others, those others who in turn can transmit them to yet others. එතකොට මෙතන පිළි හතරක් තියෙනවා. සුදු පාවුලුතුමා තිමොතියස්ට දෙනවා හැබැයි කොන්දේසියක් එක්කලා හැබැයි තිමොතියස් නුඹ මේ වචනේ මේ සුභාරංචිය කවදා දිය යුත්තේ කාටද හැබැයි තා කෙනෙක්ට දෙන්නට පුළුවන් කණ්ඩායමකට නුඹ මේක බාර දෙන්න. එතකොට පිරමීඩාකාර වර්ධනයක් අපි දකින්න සභාව තුළ. ඒ නිසා අපි ඒ හදවත ධර්ම දූතික හදවත ස්වාමීන් වහන්සේගේ ඉල්ලා සිටිනවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙතන ඉන්නවා පවුලක් පිටින් ඇවිල්ලා තියෙන අය ඉන්නවා. පවුලම ඇවිල්ලා ඉන්න අය බලන්න තුස්සන්. පවුලක් ඇවිල්ලා ඉන්න අය. ඔව්. එතකොට අපි
අපි කවුරුත් හැටියට මේ ඥානකාන්තිය තුළදී වර්ධනය වෙන්නේ. අපි උත්සුක වුණොත් දෙවියන්ගේ ආශිර්වාද මේ වසර තුළදී සුදු ජුසේ මුදුන්ගේ මැදස්කම් අපිට ලැබෙනවා අනිවාර්යයි. ප්‍රේමන්තිනි අද දවසේ විශේෂයෙන්ම මම ඔබ සමග මෙහි කරන්න යන්නේ අපගේ ජීවිතයේ ආන වැදගත් වූ දෙයක්. ඒ තමයි යාඥාවේ ජීවිතය. යාඥාවේ ජීවිතේ මම කනගාටු වෙනවා මම ඇත්තටම මේ පොත් ගේන්න ඉන්නේ මට අමතක වුණා. මම සඳුදාට යනවා මේ කැමති අයට මම ලියලා තියෙන පොත මේකේ 12 පියවරකින් මම හිතනවා සමහර අය දැනගන්න මේ ඉතාම බලගතු සුද්ධාත්ම ආලේඛනයක් කියන පොත සුද්ධාත්මයන් වහන්සේ තුළ විචාරාදී කිතුණු විදියකට අත්දැකලා තියෙන පොතේ 110 අපි අතර 109 සුද්ධාත්ම බලය අත්දැකිය හැකි බලගතු යාඥා ක්‍රමයක් මම හඳුන්වා දෙනවා. ප්‍රේමණී යාඥාව ඔබේ ජීවිතයේ ධර්ම භූමිකාව මොකක්ද? මොනතරම් වැදගත්කමක් ඔබේ ජීවිතයේ යාඥාවට දෙනවද කියලා මොකක්ද අපි හිතා බලමු. සමහර අය තාම අවම යාඥාව නිදා ගන්න ඉස්සර වෙලා පරමණ්ඩලයක් නවමලියක් කියලා නිදා ගන්නවා ඇති. මම අභියෝග කරනවා අද අපි ගොඩක් අය දෙන්නම රස්සා කරනවා ඇති. ළමයින් පන්ති යනවා ඇති. අවිලා ටීවී දෙයයන් දුප්පැල හානියක් අපි ඔප්පු කරනවා ඇති. සමහර විට එහෙමත් නැත්නම් කොටන්නයි අලු කරන්නයි මෙහිම ඒ අපේ ෆෝන් දෙයයන්ට සමහර විට අපි දුප්පැල හානියක් පැයක අපි වැය කරනවා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ සමග යාඥාව තුලින් කාලය වැය කළොත් අපේ ජීවිතේ සුද්ධවන්තකම අපිට ලබා ගන්නට අපේ ජීවිතේ සාර්ථකත්වයේ අපිට කිතුමන් හැදෙලා අපිට ලබා ගන්නට හම්බ වෙන්නේ නැහැ. මම පස්විද යාඥාව ඔබ සමග මේ මුදේ හඳුන්වා දෙනවා. පුද්ගලික යාඥාව. We need to pray individually. Pray alone by myself. අපි පුද්ගලිකව යාඥා කරන්නේ නැත්නම් මගේ ස්වාමීන් වහන්සේත් එක්කලා ගැඹුරු සම්බන්ධතාවයක් නැති වෙනවා. ඔබට මහා වාසනාවක් තියෙනවා. ඇත්තටම අර දිව්‍ය සත්‍යසාර වහන්සේලාගේ ක්‍රියාවලිය හැකියාවක් පාපියක් ආදරයක් ගෞරවයක් එක්කලා එතන යාඥා කරන්නට හිතෙනවා. මහා වාසනාවක් ලබලා තියෙනවා. යන්න ස්වාමීන් වහන්සේ ඉදිරියට දිව්‍ය සත්ප්‍රසාදයේ අභිමෝ ගිහිල්ලා ඔබගේ ස්පීක්ව එළිදරව් කරන්න. Pour out your heart and your spirit before the blessed sacrament. He will empower you, he will guide you, he will inspire you. පුද්ගලික යාඥා. තවත් මම අභියෝගයක් කරනවා මෙතන ඉන්න යුවල් කමදාතිනවා දෙන්න එකලන් ඉන්නවා ගොඩක් අය. මම අභියෝගයක් කරනවා ඔබ දෙන්න ඔබේ අත්අල්ලගෙන කීදෙනෙක් මොහොතක් හෝ දවස පුරා එක මොහොතක් හෝ දෙන්න එකට ඉඳගෙන යාඥා කරනවා. A couple prayer every day. යුවලක් හැටියට ඔබ දෙන්නා ස්වාමීන් වහන්සේ එක්ක ඔබ දෙන්නාට මේ අර්ගලය අපි දන්නවා ගැහැණු ලෝකයි පිරිමි ලෝකයි කියන්නේ ලෝක දෙක. කොයිතරම් අමාරුද? මම පෞල් සේවාවේ මම කිව්වේ අත්‍යවශ්‍ය කාලයකට ගිහිල්ලා සෑහෙන අර්ගලත් එක්ක ගැහැණු පිරිමියාගේ පෞල් වල අර්ගලත් එක්කලා මම සටන් කරලා තියෙන ඕන තරම් එයාට උදව් වෙන්නට සෑහෙන මම අත්දැකීම් තියෙනවා බබුල. එතකොට මම දන්නවා මොන තරම් මේ විවිධ ස්වාමි පුරුෂයන් කියන වෙනස්කම් හේතු කොට කියලා. ශාරීරික වෙනස්කම්, මානසික වෙනස්කම්, සංස්කෘතික වෙනස්කම්, තමයි ආගමික වෙනස්කම්
මේ තුන incompatibilities කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. නොගැලපීම් රාශියක් අපේ ජීවිත තුළ තියෙන නිසා අරදල නැත්තේ අපි යන්නේ ප්‍රේමවන්තේනි අපිට පුළුවන් නම් යුවලක් හැටියට දෙන්නේ හැටියට මම කියනවා මොකද අපි යුවලක් හැටියට කවුරුලා නම් කරන්නේ තව දුරටත් ඔබ මිසේ ආඥා කරන අද ඉඳලා යුවලක් හැටියට ආඥා කරන්න පටන් ගන්න අත්දකින්න නිරීක්ෂණය කරන්නේ ජීවිතයේ අනිවාර්ය වෙනසක් ඇති වෙනවමයි. තුන්වෙනිම family prayer. අපි පවුලක් හැටියට මම අභියෝග කරනවා අද දවසේ කීයේ සතිපතා සතියේ හැමදාමත් නැත්තම් දින කිහිපයක් හරි අපි පවුලක් හැටියට එකතු වෙලා ආඥා කරනවද? දුස්සාවේ කිව්වොත් ඔබට අපහසුතාවයක් දැනෙන්නට පුළුවන්. ඉතින් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ගේ? අපි පන්තිය යවනවා, දහම් පාසල් යවනවා. අපි අපේ ළමයින්ගේ බුද්ධිය කවන්නේ කියලා අපේ වටිනාකම ලෝකයට අපි පෙන්වන්නට උත්සාහ කරන්නේ ළමයාගේ සාර්ථකත්වයේ තුලින්. හොඳට විභාග පාස් වුණු කාට ආරම්භ අපිට යාළුවා මගේ පුතා ඒ 9ක් ගත්තා. මගේ පුතා යුනිවර්සිටි එකක තේරුණා. ආනන්දර මම ඒ ආනන්දරේ යොමු කරගන්නට මරවල සමහර වෙලාවට මේ පන්ති යවනවා නම් ඥානදී කරන්නේ නැහැ. ශුද්ධවන්තකමේ කරන්නේ නැහැ. අපේ පවුලේ ස්වාමී සිස්ටර් එන්නේ දෙමාපියෝ කීයේ දෙවියන්වහන්සේගේ වචනේ එදෙන්නේ අනිද්දා මම දෙවියන්වහන්සේගේ වචනේ කියන්නේ ගැඹුරින් මෙහි කරන්නට යන්නේ. එතකොට කී දෙනෙක් දෙවියන්වහන්සේගේ වචනේ බෙදලා පාන ඛණ්ඩ දෙනවා කියලා. How many of us as parents break the word and nourish our children? You are the interpreters of the Bible in the context of the family. It's your duty, you are duty bound to break the word for your children. මගේ පදවිය කිව්වොත් මගේ පදවියේ ස්වාමීන් 100ක් ඉන්නවා ලක්ෂ 3කට. ඒ කියන්නේ එක්කෙනෙක්ට යකු 3000. එක ස්වාමී කෙනෙක්ට දේව ගණනාව 3000 ඉන්නවා. ඉතින් කොහොමද ඊයල පෝෂණය කරන්නේ? එතකොට මේ මාක් සහ පියේ ස්වාමීන් වහන්සේගේ වචනේ අරගෙන හදලා බෙදලා දෙන්නට බැරි නම් අපි ලොකු දේවල් අපි දරුවන්ගෙන් ප්‍රේමවන්තයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අද පුදුමාකාර ආශිර්වාද සමයක අපි ජීවත් වෙන්නේ. බලන්න අපි අද අපිට කියවල ඉවර කරන්න බැරි තරම් there is an inundation of messages, scripture messages coming to our WhatsApp. Thank God for it. ගොඩාක් අය අද අටුවාටිකා එක්කලා ජීවිත දෙවියන්වහන්සේගේ වචනය අපිට දෙන්නවා. එහෙනම් අපිට පුළුවන් ඒක මෙහි කරලා මගේ පුතා දුවත් එක්කලා මෙහි කරලා ඒවා අපේ ජීවිත ගත කරගන්නට ආත්ම ගත කරගන්නට. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් පුංචි communities හැටියට small Christian communities මේ කාලේ අපි දන්නවා මේ අවුරුද්ද කුඩා පිටුණු සංඝවලට කැපවුණු අවුරුද්දක්. This year is dedicated to the small Christian communities by the entire church, not only Colombo, but the entire church island-wide. We concentrating on the occasion of the 25th anniversary of ASIPA, this concept of small Christian communities. ඉතින් මේ නිසා අපිට මෙතනදී ඔයාලට සාක්ෂි ගන්න මෙතන අපිට දැනවන්න බෑ. ස්වාමීන් වහන්සේ සුදෝජුසේතුමා මගේ ජීවිතේ කරපු ප්‍රාතිහාර්යය මම බේරිච්ච හැටි මේ කොවිඩ් සිටුේෂන් එකේ බේරිච්ච හැටි මම ඇක්සිඩන්ට් එකකින් බේරිච්ච හැටි මගේ ජීවිතේ තිබිච්ච ඇත්තයින්ම ස්වාමීන් වහන්සේ වැඩිහදලා අතහරලා වෙනස් කරපු හැටි මට කියන්න ආශාවක් තිබුණත් අවස්ථාවක් නෑ. මෙතන රැඳිලා කියන්න සමානව අවස්ථාවක් නැහැ. නමුත් අපි පුංචි කණ්ඩායම් වල
ඒක සමාජලාවට කිතු දන්න බුද්ධ වෙන්න පුළුවන් නැත්නම් කමියුනිටි එක ලිස්ලෝඩ් වෙන්න පුළුවන් කුංචි කණ්ඩායම් දෙනවා මරියාම ගාව වෙන්න පුළුවන් දෙවියන්ගේ ඒ වගේ විශේෂයෙන්ම මේ කුඩා කිතුණු සංඝ තුල අපිට පුළුවන් මේ අත්දැකීම් බෙදා ගන්න අපේ ජීවිතේට මේ වචනය අදාළ වෙන්නේ කොහොමද කියලා බෙදා ගන්නට පස්වෙනිම සහ අන්තිමට ඒක තමයි මේ සංඝ යෙදුම මේ ජනමාන්දනා යෙදුම අපි සතියකට වරක් මේ වගේ විශේෂ අවස්ථාවල ඇවිල්ලා අපි සංඝයක් හැටියට ස්වාමීන් වහන්සේට ඒක සංඝයක් හැටියට උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීම වන්දනා කිරීම මේ පූජා යාගයේ සැමරීම එතකොට මේ තමයි අපි පස්වෙනි ඉතාම වැදගත් පියවර මම කිව්වා තනියම යාඥා කිරීම යොරක් දෙවිය යාඥා කිරීම පවුලක් දෙවිය යාඥා කිරීම කුඩා සංඝවල යාඥා කිරීම සහ එක මිනිසා සංඝයක් කියලා repeat that in English so it's very important that we pray in this fivefold manner individually personally encounter the risen Lord and meeting him in private in the sacrament of the Eucharist while traveling speak to him then as a couple then as a family then as a small community and then as a parish community ඉතින් ඒ නිසා අපි ඒ වගේම දැන් මම ඔබ සමග මෙහි කරන්න කැමතියි දොළොස් පියවර කනගාටු විද්‍යාවෙන් අපි යාඥාව කියවම ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා කියන්නේ ඉල්ලන්න කතෝලික අපි ඉල්ලන්න තමයි ගොඩාක් වෙලාවට අපේ යාඥාව සීමා කරන්නේ. නමුත් මේ පියවර 12 මම එකපාරක් කියන්න ආත්මික සටන පසුතැවිල්ල සමාග වීම හා සමාව ලැබීම शुद्धात्म बाले उदाहरण प्रशंसा स्तुतिय नमस्कारे स्वामी मानसे कमन रूपनी भवरादी देव वचने संबंधी मनिहा विमे आज्ञा इन्हीं आज्ञा हमारे जीवित संपूर्ण ख्यातों अगर प्रेमांतिनी और हालनी दे अपिते the very first thing is the spiritual warfare. It's a reality which is very unfamiliar to us. That's the very reason why we are tempted by the snares of the evil one. අපි ගොඩක් වෙලාවට මේ ආත්මික සටන කියන එක ගැන ගොඩක් වෙලාවට අපි අවදි නැහැ. ඔබට මතක ඇති ඊයේ අපි කිව්වා මේ යක්ෂයා ස්වර්ග රාජ්‍යයට රිංගලා ගොරවල සිංහෙක් වගේ පිළිතුමා කියන හැටියට කවරෙකු ගිලා ගණින් දෝයි අපිව පරීක්ෂා කරන්න හැමතැනම ඇවිදිනවා. අපි දන්නේ නැහැ. කොළඹ උඩේ උඩ තමයි අපිට විශ්වාස කරන්න සලසන එක යකෙක් නැහැ. යකෙකෝ නැටක් තියනවද අන්දෙකක් තියනවද කොහෙද යනවා එහෙම කියලා අපි හිතන්න පුළුවන්. යක්ෂයා යථාර්ථයක් කියන සිදුවයි පැහැදිලිවම අපිට වෙන කරනවා ජේසුගේ ජීවිතේ යක්ෂයාව දුරු කළා යක්ෂයා බලපෑම් ඇති කළා මානසිකී නිවර ආරම්භයේ නිවර අවසානයේදී. එතකොට විශේෂයෙන්ම මයිලා සිටිනවා මේ පොත අරගෙන මේ බයිබල් පාඩ ආශ්‍රයක් මම දීලා තියෙනවා ඒවා මෙනෙහි කරලා යක්ෂයාගේ යකුන් දුරු කිරීම සිද්ධ කරන්න වෙනවා අපේ ජීවිත තුළ ඉන්න යකු ස්ප්‍රීතුන් තරහව කියන්නේ ස්ප්‍රීත්ව ඊර්ෂ්‍යාව කියන්නේ ස්ප්‍රීත්ව කාම ආශාව අපේ දිනෙන අපේ විවාහ ජීවිතේ පරිමාණ කළ විවිධ ආශාවන් නැත්නම් තරුණ ජීවිත තුළ පෙළගවි අද සමාජයේ තියෙන මේ විවිධ දේවල් වලට අපේ තියෙන මේ හැඟීම් මෙවුවා ස්ප්‍රීතුන් හැටියට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අයිති නැති දේවල් හැටියට තමයි අපි හඳුන්වා දෙන්න පුළුවන්. So the spiritual warfare
that spiritual warfare has to be waged because the devil is present in our midst. ඉතින් මේ ආත්මික සටන කොහොමද කරන්නේ? යාඥාවක් මෙතන දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ යාඥාවට අනුගත වෙන්නට පුළුවන් පසුව. දෙවෙනිව පසුතැවිල්ල අපි මෙලි කළා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය ආසන්නයි. පසුතැවීමන් ජීවිතේ වෙනස් කරගන්න සුභාරංචිය අදහා ගන්න. එතකොට සුභාරංචිය මාතුල හදගන්නට නම් මගේ ජීවිතේ අර පාපිෂ්ඨ ගතිය මම සෝදා පවිත්‍ර කරගන්නට ඕන. We need to be cleansed of all our sins. අපි හැමදේම යෙසායා 53 ඒ වගේම රෝම 3 අපි විස්තර කළා. අපි සියලු දෙනාම පව් කරලා ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් දීන වෙලා ඈත් වෙලා ඉන්න ජනතාව. ඊමව කිව්වා දේශන මම පස්සන ඔබට ඔක්කොම පව්කාරයෝ අනුභව වෙන වශයෙන්. ඒ නිසා අපිට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අවශ්‍යයි. එතකොට ගැඹුරු යාඥාවකට සූදානම් වශයෙන් තමයි පළවෙනි පියවර හැටියට අපි ළඟ ඉන්නේ අසුද්ධ ආත්මයන් ඒ ස්ත්‍රීතුන් අපි ඉවත් කරගන්නේ ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් සුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාදයෙන්. දෙවියන්ව අපි හැමදේම පුංචි හෝ හෘද සාක්ෂි පරීක්ෂා කර ගැනීමක් කරන්නට ඕන. මම මේ ප්‍රශ්න කරනවා කී දෙනෙක් හෘද සාක්ෂි පරීක්ෂා කර ගැනීමට පුරුදු වෙලා තියෙනවද? How many of you are used to make an examination of conscience every day, preferably before you go to sleep? අපි කියන්නේ මෙහෙම කරනවා තමයි ජීවිතේ ගැන. මගේ අනුපාඩු එක්කලමද මම අවදි නිින්දට යන්නේ? ඒ අනුපාඩු එක්කලමද මම නැගිටින්නේ? සුදු පාවුතුමා කියනවා කවදාවත් ඔබට වෛරයක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් තරහවක් තියෙනවා නම් මොනවා හරි දෙයක් ඔබේ පිළිපැත් එක්ක ස්වාමි පුරුෂයෙක් එක්ක දෙමාපියෙක් එක්කලා don't go to sleep, go to bed unless you reconcile yourself to him or her. මොනවාද කියන්නේ? ඔබ මේ ඉර වහින්න ඉඳෙන්න දෙපා. ඔබේ ඒ සහෝදරයා නැත්නම් විවිධ ස්වාමි පුරුෂයෙක් එක්කලා යලි සමගි වීමකට ඇතුළු නොවි. ඒ නිසා ප්‍රේමන්තින් මේ දෙවි පියවර ඉතාම වැදගත් බලගත් යාඥාවකට සූදානම් වීමක් හැටියට මගේ ඇත්තහිවීමෙන් කාටද නැත්තේ එක ජීවිතයේ එක ජාතිය ඇත්තහිවීම තියෙනවා. අපි කරන දේවල් සහ නොකරන දේවල්. ඉතින් ඒ නිසා හෘද සාක්ෂිය පරීක්ෂා කර ගැනීමෙන් පසුතැවිලි වෙලා ජීවිතේ වෙනස් කරගන්න මම කිව්වා ඊයේ මෙටනොයියා කියලා කියන්නේ යූටර්න් එකක්. අපි දන්නවා පාරේ යන්නේ එහෙම කරලා යූටර්න් එකක් කරගෙන අපේ නිසා වැරදුනොත් ඒක හයිවේ එකේ ආසෑහෙන්න ගිහිල්ලා අනිත් පැත්තෙන් යූටර්න් එකක් ගන්න වෙනවා. මේ පාර වැරදුනොත් අනිත් පැත්ත දිශාවට යන්න. ඒ වගේ තමයි අපේ ජීවිතේ පසුතැවිලි වෙලා අපි ආපු මාර්ගයේ වැරදි නම් අපි දිනමතාම යාඥාව තුළ ස්වාමීන් වහන්සේගෙන් තමාම් දයාව ඉල්ලලා අදිෂ්ඨාන කරගන්න ඕන. මේ අවදියලා මෙන්න මේ මම කරන්නේ ඒකේ අනිත් පැත්ත මම අනිවාර්යෙන් කරනවා කියලා. තුන්වෙනි පියවර ඒ ගැඹුරු යාඥාවකට සූදානම් වීම. අපි පරමණ්ඩලයේදී අපි තාම වැදගත් සහ භයානක යාඥාවක් අපි කරනවා. මොකද්ද? අපිට වරද කරන්නයි වැරදි අප කමා කරන්නත් මේ අපේ වැරදිද කමා කරන්න. එතකොට මොකද්ද අපිම ස්වාමීන් වහන්සේ අභිමුඛ කොන්දේසියක් දාගන්නවා. අපිම අනේ ස්වාමීනි අපිට වැරදි කරන අයට සමා කරන්න නැත්නම් මට නම් සමා කරන්න එපා කියලා අපිම කියා ගන්නවා. ඒ බරන්තේ ආඥාව.
ඒ නිසාම තමයි උන්වහන්සේ පරමණ්ඩල යාඥාව කියලා තවත් ඒක පැහැදිලි කරනවා එක වචනයකින් මම නැවතත් මම ඔබට කියන්නේ ඔබ සමාව අන් අයට දෙන්නේ නැත්නම් ඔබේ පව් සමා කරන්නේ නැහැ කියලා නැවත පාදයක් ස්වාමීන් වහන්සේ අපිට කියනවා. ඒ නිසා the healing power of forgiveness දෙවියන් වහන්සේගේ මේ පව් සමාව තුළ තියෙන සුවය දානය කිරීමේ අපි කවුද වැරදි කරන්නේ නැත්තේ? මම ජාතික විවාහ හමුවේ ලෝක විද්‍යාත්මක විවාහ හමුවේ ජාතික අධ්‍යක්ෂ හැටියට දීපු වෙලාවක මම ආවේග සමහර විට මම ආවේගශීලී වෙන අවස්ථාවක් තියෙනවා. ආවේගශීලී වෙලා එක්කෙනෙක්ව එළෙවුවා. එයා මම හිතරින් දෙවුවා. වෙලාවේ මම හිතරින් දෙවුවා මම යාම යවුවා. එතන මගේ ඔෆිස් එකේ ඒක ලොකු ස්පීඩ් එකකට ලොකු බෙදීමකට හේතු වුණා. අවුරුදු ගානක් ගියානේ තුවාල හොදන්න. නමුත් විෂකුත් ඇවිල්ලා එතනින් මම නේදලා මගේ යටි බාරලා වෙලා තියෙන්න පුළුවන් කියලා නෙමෙයි මම කිව්වා. වෙලා තියෙන්න පුළුවන් නෙමෙයි මගේ යටි බාරලා උනා මම මේ මොකේ ජේසුගේ නාමයෙන් බලන්න කියන සමාවෙන්න. That was the turning point, breaking point of reconciliation. එතනදී තමයි ඒ මිනිසුන්ට දරාගන්න බැරුව යාවේ ප්‍රකාශනයේ ප්‍රසිද්ධිය සමාවින්නවා මගේ අතින් වරදක් වුණා මම ආවේ ශීලවේදාව වගේ හිතේ දේවා මට සමාවෙන්න. එතනින් පස්සේ තමයි අපි යලි සමගිරීම ආරම්භ කළේ ප්‍රේමතුනි හරිම අමාරුද ඒක හරිම අමාරුද සමාව දෙන්නට හා සමාව ගන්නට ඔය දෙකම අමාරුයි වැඩිපුර අමාරු මොකක්ද දෙකම අමාරුයි සමාව ඉන්නන්නේ කරන්න අමාරුයි අපි නිහතමානී වෙන්න වෙනවා බැලපත් වෙන්න වෙනවා ඒ වගේම අනිත් කෙනෙක් සමාව දෙන්නට මොන අමාරුද විශේෂයෙන්ම අනිත් කෙනා නම් මට විරුද්ධව මගේ හදවත තලලා රිදවලා තියෙන්නේ නම් ජේසු කියන්නේ ඒක අනිත් පැත්තමයි ඔබ මනුරු අරගෙන එද්දී ඔබට විරුද්ධව කවුරු හරි කවුරු කරලා කියනවා නම් ඔබනේ අනිත් කෙනාට විරුද්ධව තියෙන්නේ ඒක නම් අපි සාමාන්‍යයෙන් අනිත් කෙනා කීකරේ දේවල් කරකට කියලා යන්න කියලා නෙමෙයි කියන්නේ ඔබ විරුද්ධව තියෙන අනිත් එක්කෙනා නම් ඔබ ගන්න පළවෙනි පියවර අරගෙන යන්න ගිහිල්ලා ඔබ සමග සමගියෙන්න ඇවිල්ලා කන්ට්‍රෝල් කරන්න එතකොට තමයි ඔබට ඒ වරප්‍රසාදය ලැබෙන්නේ ඔබට සුවය ලැබෙන්නේ. Forgiveness is a healing gift of God. පුදුමාකාර විදිහට අපේ ජීවිතයට සමාව දෙන්නට පුදුමාකාර පිළිවෙලට අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ගලාගෙන එනවා. මම දන්නේ ඔය කී දෙනෙක් මේ අත්දැකලා තියෙනවා කියලා. දෙන්න පටන් ගන්න. සමාව දෙන්න පටන් ගන්න. සමාව ඉල්ලන්න පටන් ගන්න. විශේෂයෙන්ම මේක කරන්න අමාරුම තමයි අපේ පිරිමි අයට. ගෙදර කී දෙනෙක් සමාව ඉල්ලනවාද අපේ පිරිමි අය මොනවාකින් සමාව ඉල්ලලා තියෙන ආරය බලන්න අනුසන්. පිරිමි අය ගැනමයි තමයි දෙන්නේ සමාව ඉල්ලලා තියෙන අය. උන් පිරිමි අය ඔක් කරන්නේ නැහැ නේ. පිරිමි අය ගැනමයි විරුද්ධව ඔක් කරන අමාරුයි ඇතුලේ ඉන්නවා නේ. ඇයි අපි කොහොමද මගේ ගැලීමේ කොහොමද මම ඒක මම පිළිගන්න ලැජ්ජ දෙයක් නේ මට ඒක මදි පුංචි කමක් කියලා හිතන්න පුළුවන් ඒකමනක් නෙවෙයි අපේ දරුවන්ගේ අපේ දරුවන්ට විරුද්ධව කොච්චර අපි පාත් කරනවද මේ ඊපෙරේද තරුණයෙක් කියනවා පිරිමි තුන්දෙනෙක් ඉන්නවා පිරිමි පුතුරු තුන්දෙනා ඔය තුන්දෙනා එක්කලා මෙන්න මේ මහත්ය කියනවා අතන නෝනා ඉන්නවා මාත්‍යයන් කණ්ඩ අපි ඉඳගෙන ඉන්නේ මෙන්න මගේ සුපසන් පාද මෙන්න මෙයා ඉංජිනේරින් කරනවා මෙයා තමයි මගේ සුපසන් පොඩක් හිතන්න අනිත් කෙනෙක් මොන සංස්කාරයකද මොනවද දැනෙන්නේ ඉන්නත් හොඳ වෙලාවම කිව්ව නෑ අපි දරුවෝ තුන්දෙනාම අපේ එක වගේ හොඳ දරුවෝ සුබ දරුවෝ කියලා අම්මා ෂේක් කළා මේක වැරදි නෙමෙයි කී දෙනෙක් ඔය පාප ප්‍රශ්න වලදී කියනවාද මට
ආදරේ කියන්නේ මගේ තාත්තගේ ආදරේ දැනෙන්නේ එයා ආදරේ අර පොඩි මාළේ කියන්නේ කියනවා මේ දේවල්. ඒ නිසා ලස්සන යාඥාව තුළ අපට සමාව දෙන්නට සමාව ඉල්ලන්නට begin it at home. Begin at home. එතකොට අපි කියනවා peace begins at home කියලා. ඒ නිසා මේ සමාව දීම සමාව ඉල්ලීම ඊට පස්සේ තමයි දෙවියන් වෙතට සමාව දීමට හා ඉල්ලීමට අපි යන්න ඕන. මෙතෙක් කල ඔබේ ජීවිතයේ මේ සමාව දීම හා ඉල්ලීම වැදගත් භූමිකාවක් දරලා නැත්නම් ප්‍රේමවන්තයනි අද සිට අපි අධිෂ්ඨාන කරගන්න පවුලක් ඇටියට රැට නිින්දට නොයන්න මගේ මහත්යාගේ මගේ ස්වාමි පුරුෂයාගේ මගේ බිරිඳගේ මගේ දරුවන්ගේ මගේ දෙමව්පියන්ගේ සමාව ඉල්ලන්නේ නැතුව. So let's make a firm resolve to forgive and to be forgiven before approaching the merciful throne of our Heavenly Father to ask for forgiveness of all our sins. ඊට පස්සේ මෙන්න තවමත් යන්නේ සූදානමක් හැටියට. ඊට පස්සේ මේකේ හතරවෙනි පියවර හැටියට මම මෙතන යෝජනා කරන්නේ සුද්ධාත්ම බලයේ උදා හැරීම හා මඟ පෙන්වීම ලබා ගැනීම. එතකොට අපිව සුද්ධාත්ම වහන්සේ විසින් මෙහෙම ලබන්න නැත්නම් අපිට බලයක් නැහැ. Most of the Catholics do not experience the power. There is no power. We feel powerless. There are no miracles taking place. There are no life transformations, life changes taking place in our lives. Why? We don't experience the Spirit, the guidance of the Spirit, the inspiration of the Spirit. Because we do not dare invoke the power of the Holy Spirit. අනේ නිසා තමයි අපි ආඥා කරන්නේ ගොඩක් වෙලාවට මාධ්‍යව ඉල්ලීමක් කරන්න කරන්න වෙනවා නොවින එකක් කරන්න වෙනවා ප්‍රාර්ථනාවක් කරන්න වෙනවා පරමණ්ඩල සම්මර්ගය කියනවා සමාජ විද පොත්යක් කියනවා මේ චතාරික කාලෙක අපි පාද නමස්කාර කරනවා සුද්ධෝදනයක් කරනවා අපි මෙතොනිකලි අපි ආත්මාවේ ජීවිතයකට අවදීන්නේ වෙලා නැහැ වෙනවා. So it's necessary that day in and day out we invoke the mighty blessing of the Holy Spirit. අනේක අපිට තියෙනවා ක්‍රියාවකේ ස්වාමීන් වහන්සේ කියනවා සුද්ධාත්මයන් වහන්සේගේ ආගමනය පිළිබඳව කතා කරද්දී ඒක සුද්ධාත්මයන් පැමිණි කල ඔබ බලය ලබන්න විය. එවිට ඔබ ජෙරුසලමේ මුළු ගලිලයේ සමාජාවේ මුළු ලෝකයේ සීමාන්තයන් දක්වාද මාගේ සාක්ෂිකාරී වන්නේ විය. When the Spirit comes, you will receive power. You will receive power and you will be my witnesses in Jerusalem, in Galilee, in Samaria and unto the ends of the earth. The Nisa, apne bhaya attacknana. අපතුල ක්‍රියාකාරී වෙන්න නම් අපි සැබවින්ම ක්‍රියාකාරී කිතුමන් වෙන්න නම් සුද්ධාත්මයන් වහන්සේගේ බලය අපි ඉල්ලන්නට උන. දැන් බලන්න අද මේ දුක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ අපිට ලස්සන දෙයක් කියනවා. මැතිව්තුමා 6 යාඥාව පිළිබඳව කියනවා. නමුත් මේ විදිහට අවසන් කරන්නේ නැහැ. මොකක්ද කියන්නේ? මෙසේ අයහපත් වූ ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නේ නම් කොපමණ වැඩියෙන් මේ ස්වර්ගීය ඥාන මහන්සිය තමන් වහන්සේගෙන් ඉන්නන්නන්ට සුද්ධාත්මයන් වහන්සේ දෙසේ ඉල්ලන්නට ලැබෙනවා. ආවද මෙතන ලෝතුමා කියනවා සුද්ධාත්මයන් ඉල්ලන්න හැමදාම ඉල්ලන්න. ඔබ අද ඉඳලා ඉන්නට පටන් ගත්තොත් හෙටෙන්ද ඔබේ ජීවිතේ ලොකු වෙනසක් පරිවර්තනයක් ඇති වෙනවාමයි. එහෙමනම් මම මේ ලෝකාරයක් වෙන්නේ මේ සත්‍ය වචනේ ගුරුවක් බවට පත් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් එක්ක අපේ ජීවිතේ අපි විශ්වාසෙ දිල්ලන්නේ
එහෙම නැත්නම් මේ වචනේ බොරු දෙකින් එකක් වෙන්න එපා. ඉතින් කොහොමද අපිට හිතා ගන්න පුළුවන්? ඉතින් ඒක නිසා අපි ශුද්ධාත්මයන් වහන්සේට හැමදාම අනිත් නිසා අපි ආඥා කරන්න ඉස්සර වෙලා අපිට ලස්සනට කියනවා මේ රෝමවලට ලියු හසුනේ 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය මොකක්ද කියන්නේ සමාවෙන්න 26 එලෙස ශුද්ධාත්මයන් වහන්සේ අපගේ දුර්වලකමේදී අපට ආධාර කරනවා. The Holy Spirit intercedes for us in our weakness. අපි දුර්වලයි. මොනවද අපි දුර්වල? ලස්සනට කියනවා විශේෂ යාඥා කළ යුත්තේ කුමක් අර්ථයාද යාඥා කළ යුත්තේ අපි නොදනිමු. We don't know how to pray and what to pray for. ලස්සනට කියනවා අපි දුර්වලයි. ඊට පස්සේ කියනවා එහෙ ශුද්ධාත්මයන් වහන්සේම වචන වලින් කියන හැටි සුසුම්ලයන් වලින් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් අයදිනසේක. So the Holy Spirit intercedes for us through signs unintelligible, unknown to us. අපසිත පතන්හි ඇති සියල්ලම සාපරණ දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ අයුම් ගන්නාසේක. අපි දන්නේ දෙවියන් වහන්සේ ප්‍රසන්න විසින් යාඥා කළ යුත්තේ කෙසේද කියලා. අපි ශුද්ධාත්මයන් ගන්නවා ලස්සනට ශේපකින් ගිහිලා පියාණන් වහන්සේගෙන් ඊළා දෙන්න අපිට අවශ්‍ය දේ. මන්ද ශුද්ධාත්මයන් සදහවතුන් උදෙසා කරන අයුම් දේව අදහසට ඉකරවන හේයි. හරිද ලස්සන වචනයක්. අපිට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ දන්නවා පියාණන් වහන්සේට ගැළපෙන විසින් ඉදිරිපත් කරන්න. ඒ ප්‍රතිඵලය තමයි අපිට පියාණන් වහන්සේගෙන් අප ඉල්ලන දේ ලැබෙනවා. එහෙනම් මේ හතරවෙනි පියවර කියන්නේ ප්‍රේමවන්තී ශුද්ධාත්මයන් වහන්සේ හැමදාම යාඥා කරන්න. මම මේ ලස්සන යාඥා ගොඩක් දීලා තියෙනවා මේක සම්පූර්ණයෙන් ශුද්ධාත්මයන් වහන්සේ ගැන. මොකද this is the forgotten person of the Holy Spirit, the Holy Trinity. අපි ශුද්ධ ත්‍රිත්වය අමතක කරන දැනන් වහන්සේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ මහා බලගත් කෙනෙක්. උන්වහන්සේ නිවන රැගෙන උන්වහන්සේ කාල රැගෙන අපේ ජීවිතයට කැමිනෙන්න පුළුවන්. අනේ නිසා අපි හැමදාම ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරමු. හය මම යෝජනා කරනවා පළමුවෙන්ම ඊළඟටදී පළමුවෙන්ම දෙවියන් වහන්සේට වන්දනා කරන්නට නමස්කාර කරන්නට ප්‍රශංසා කරන්නට අපි ප්‍රයෝජනය කරනවා. බලන්න මේ අපි දිව්‍ය සම්ප්‍රසාදයේ අභිනව කොහොමද යාඥා කරන්නේ? ගැඹුරු නිහඬියාවක් තුළ අපි ශබ්ද නගලා කියන්නේ නැහැ. ජේසුස් මානස බලාගෙන ඉන්නවා. ජේසුස්ගේ ආදරේ මාදිතක ගලාගෙන ඉන්නවා මහා ගංගාවක් වගේ. මගේ ආදරේ පෙරලා ජේසුස් පුදනවා. ඒකෙන් පිළිලා මම යනවා මගේ විදිහට ස්වම්පුරුෂයට දරුවන් වෙතට මම රස්සාව කරන තැන මම පාසලේ ඉගෙන ගන්න අයට මේ උතුරා දෝරන ජේසුස්ගේ ආදරේ බෙදා ගන්නට. So he go to the Blessed Sacrament, the ideal place. Thank God, we, the Catholic Church, only possesses the sacrament of the Eucharist, the real presence of the Eucharistic Lord. Any other churches don't have this privilege of praying before the real presence of Jesus in the Eucharist. The අපිට විතරක් තියෙන බලයක් තමයි වරප්‍රසාදය තමයි ජේසුස් ඉදිරියේ විසප්‍රසාදයේ ජේසුස් ඉදිරියේ උන්වහන්සේට වන්දනා කිරීම නමස්කාර කිරීම ඒකයි පළවෙනිම ඉන්ටෝනේ ඊළීම නෙමෙයි. ඒක අපි එක දවසේ කතා කරමු. උන්වහන්සේට වන්දනා කිරීම අපේ යුතුයකම. We praise, we
we worship God for what He is. We honor Him, we praise Him, we worship Him, we adore Him. මානසික වන්දනා කිරීම. එතකොට අපේ අදහස් තුළ නිරන්තරයෙන්ම උන්වහන්සේට අර දැනෙන අදවතකින් යුක්තව උන්වහන්සේට වන්දනා කරන්නට, උන්වහන්සේට ප්‍රශංසා කරන්නට අවශ්‍ය වෙනවා. මේ දෙකම මම පහ අය හැටියට මේ දෙකම එක ස්තුතිය සහ ඊළඟ මැදිහත් වීම අපි හෙට මෙහි කරනවා. නමුත් අද දවසේ අපි දෙවියන් වහන්සේට වන්දනාව, නමස්කාරය, ප්‍රශංසා අපි ගත්තොත් හලෙලූයා. එතකොට මම කිව්වා නිහඬියාව තුළ අපි වන්දනා නමස්කාර කරනවා. ඒ වගේම අපි අද කිතුදන් පුදුව වෙන්නට පුළුවන්, අපේ කිතුණු බයිබල් වෙන්න කොස්ස සහෝදරයෝ වෙන්නට පුළුවන්, අපි විවිධ කණ්ඩායම් තියෙනවා අපේ සභාව තුළ. අපි අත්කුඩි ගන්නවා, ප්‍රශංසා කරනවා, අපි අත්ඔසවල යාඥා කරනවා, ගීතිකා ගායනා කරනවා, සංගීතේ ලස්සනට උපයෝගී කරගන්නවා. ඒකනේ අපේ මේ හදවතේ ගැඹුරුම ඒ හැඟීම් අපි උන්වහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට එක්කෙනෙක් නිහඬියාව තුළ, එක්කෙනෙක් කටපාඩම් යාඥාව තුළ, තවත් කෙනෙක් දිවස ප්‍රසාදය තුළ, තවත් කෙනෙක් ශබ්ද නඟලා ගායනා කරලා අපිට මෙසේ යාඥා කරන්න පුළුවන්. ඔබ ගියොතින් ගීතාවලියේ ඒ ගීතිකාවලට බලන්න කොච්චර ලස්සන දුරු ගීතාවලියේ ඔක්කොම වගේ අපිට තියෙන්නේ මේවා ගැන. 34 වෙනි ගීය අපි ගත්තොතින් දෙවිතුන්ගේ යහපත් බවට ප්‍රශංසාව. උන්වහන්සේගේ යහපත්කම අපි ප්‍රශංසා කරනවා. උනාට කියන්නේ හැම වෙලේම හිමිතුමන්ට මම ප්‍රශස්ති දී ගනිමි. එතුමන්ගේ ගුණ වැඳුම් මානුමින් තොරවේ. I never cease to praise and adore and worship the Lord. මම ඉක්මනට ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා. මා සමග හිමිතුමන් වර්ණනා කරන්න අපි එක් වී එතුමන්ගේ නාමය අසසමු. බලන්න එසේ අපිට ආරාධනා කරනවා. අපි ගත්තොතින් ඔයාලා ඔතක් කරන්න ඉන්නවා නම් අංක 145 ඉඳලා 150 දක්වාම අපිට ලස්සනට කියනවා මේ ගීතිකාවල තියෙන ඔක්කොම උන්වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේට ප්‍රශංසා කරන්න, වාදන බෙර අනි අත්ලෙන් අපොලිසන්නාද ගිහිල්ලා මෙන්න මේ වගේ කියනවා මම දෙවි රජුනි මම ඔබ ගුණ ගනිමි. ඔබ නම් සදාකල් පසසමි. සරදාවෝද තුති පුදමි. සදාකල් ඔබ නම් පසසමි. සමිදානෝ තුන්ය. උසස්ම පැසසුම ලැබිය යුතුය. උන්වහන්සේගේ උතුම්කම සොයා දැනගත හැකිය. ඊට පස්සේ අපි ගත්තොතින් අවසාන බිය 150 ගත්තොත් සමිඳුන් පසසන්න. දෙවිතුන්ගේ ශුද්ධ ස්ථානයේ එතුමන් නමදින්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයේ එතුමන්ට ගීගයන්න. එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ යෝධු මහිමතාවය නිසා එතුමන් පසසන්න. ඊට පස්සේ ආරාධනා කරනවා සංගීත භාණ්ඩ ආයෝජන ඇවිල්ලා ස්තුති කියන්න කියලා. පොරණේ නාදයෙන් එතුමන් පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න. රංගපාමින් ඩාන්ස් කර කිකිලි රබාමින් එතුමන් පසසන්න. වීණාවෙන් නලාවෙන් එතුමන් පසසන්න. හඬති අත්වලින් එතුමන්ට පසසන්න. ජීවමාන සියල්ලෝ සමිඳුන් නමරිත්වා. සමිඳුන්ට ප්‍රශංසා වේවා. බලන්න එතකොට මේ අය අනිමට මේක දෙන්න අනිමට අනිත් එක දෙන්න කියලා ඉන්නේ නැහැ. දෙවියන්ට ප්‍රශංසා කරන උන්වහන්සේට වන්දනා නමස්කාර කරද්දී උන්වහන්සේ අනිත් පැත්තේ අපිට අවශ්‍ය දේ අපි ඊළඟට පෙර උන්වහන්සේ දන්න නිසා උන්වහන්සේ අපිට සියල්ල සපයනවා ප්‍රේමවන්තී. අනිසා මම පියවර 6 ඔබට අද පළවෙනි පියවර 6 ඔබත් සමග මෙනෙහි කළා.
පළවෙනි පියවර තමයි ආත්මික සටන. දෙවෙනි පියවර පසුතැවිල්ල, ජීවිතය වෙනස් කර ගැනීම. තුන්වෙනි පියවර සමාව අයදීම හා සමාව දීම. ඊට පස්සේ දෙවියන් වෙතට යාම සමාව ලබා ගැනීම සඳහා. ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබා ගැනීම අපේ ආඥාවට නිහඬ වීම ලබා ගැනීම. ඊට පස්සේ වන්දනාව, නමස්කාරය හා ප්‍රශංසාව. මේ හය පියවර ගැන අපි මෙනෙහි කරනවා. ලෙඩදීලා පිළිුදේ දැස්සේ බලන්න මගේ ජීවිතේ, මගේ ආඥාව ජීවිතේ කොතනද තියෙන්නේ? මේ පියවර හයෙන් කොහොමද මගේ ජීවිතේ නැත්තේ? කොහොමද වැඩිපුර තියෙන්නේ? We will try to reflect the 6 steps out of the 12 steps I have given to you. 6 steps, the spiritual warfare, the war against the evil spirit within us and around us, so that we can be better disposed to praying in the spirit, asking pardon, to be repentant for our sins and make amends for our life, what we have faulted. Then thirdly, asking forgiveness and forgiving others, and then approaching the merciful throne of God and ask His forgiveness for our sins. Fourthly, invoke the inspiration of the Holy Spirit, so that we can, our prayer life can be efficacious. And then fifth and sixth, adoration, worship and praise to God, which is the first and foremost thing to offer. And so that petition becomes secondary in our life, but adoration, praise and worship becomes the priority. When we set a scale of priority in that manner, God's blessings will start flowing into our lives.